समन्ता चक्रवालीषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदम् ධම්මස්සවන කාලු අයන් බදන්තා ධම්මස්සවන කාලු අයන් බදන්තා ධම්මස්සවන කාලු අයන් බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥානං විඥාන පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලආයතනං සලආයතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භව භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා සම්භවಂತಿ ඒවමේ තස්ස කේවලස්ස දුක්ඛඛන්දස්ස සමුදයෝ හෝති කරුණාවන්ත ගුණබද සත්පුරුෂ පින්වත්නි මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා බැතිබර සදැහැති දායකත්වයේ දරන්නේ ඊශ්‍රායලයේ සේවයේ නියුතු සියානී පතේන මැතිනිය විසින් පටිච්ච සමුප්පාද ධර්මදේශනා මාලාවේ 16 වන ධර්මදේශනාව මේ දේශනා මාලාවේ මෙතෙක් දේශනා කළ කරුණු සාරාංශගත කරලා දේශනා කරනු ලබන අවසන් දේශනාවයි අද දවසේදී මේ සිදු කරනු ලබන්නේ. පාළුව සපත් වූ කීපී මාටින් ආදරණීය පියාණන් වහන්සේ ඇතුළු කොටගත් සංසාරගත සියලුම ඥාති හිතමිතුරන්ට පින් අනුමෝදන් කරමින් ඊශ්‍රායලයේ සේවයේ යෙදී සිටි අතර හමාස් සස්ත්‍රවාදීන් අතින් පරලොව සපත් වූ අනුලා ජයතිලක මිතුරිය ඇතුළු සියලුම දෙනාටත් පින් අනුමෝදන් කරමින් සුජීවත්ව සිටින ඔබේ ආදරණීය මෑණියන් වහන්සේ වන කේ.ඒ. සෝමාවතී මෑණියන් වහන්සේ ඇතුළු පවුල්වල සියලුම දෙනාටත් රෝගාතුර පසුවන මාලිකා නංගිටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සියානී පතේන මැතිනියටත් එතුමියට මේ ධර්ම දානය සඳහා උදව් කළ සවිතා මුතුකුමාරන කල්යාණ මිතුරියටත් මෙම ධර්මදේශනාවට සවන් දෙන පින්වත් සියලුම දෙනාටත් මේ පින් මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය නිවන් අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා. ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ ඇතුළු සමස්ත සංඝ රත්නයටත් ආශිර්වාද කරනු ලබනවා. සදහැබර සත්පුරුෂ පින්වත්නි, ඒ භාග්‍යවත් වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේට පමණක් විශේෂ වන ඊ타මාත්ම ගාම්භීර ධර්මකාරණා රාශියක් ඔය ඇත්තෝ ශ්‍රවණය කරන්න යෙත්නා. දේශනා වාර 15ක් පුරා ඔය ඇත්තෝ ශ්‍රවණය කරපු කරුණෝ අද සාරාංශගතව දේශනා කරනු ලබනවා. සදහැබර පින්වතුනි, පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳව අතීත භවයට වර්තමාන භවයට
අනාගත භවයට අනුව බලන්නත් ඕනේ. ඒ වගේම අංග 12ම අනුව බලන්නත් ඕනේ. ඒ වගේම හේතුඵල සංදිය, ඵල හේතු සංදිය, නැවතත් හේතුඵල සංදිය අනුව බලන්නත් ඕනේ. අතීත හේතු පහ, වර්තමාන ඵල පහ, වර්තමාන හේතු පහ, අනාගත ඵල පහ. ඒ 20 ආකාරයට බලන්නත් ඕනේ. අවිද්‍යා මූලක පූර්වාර්ධය, තණ්හා මූලක අපරාර්ධය, ඒ අනුව බලන්නත් ඕන. ඒ වගේම කර්ම විපාක විදිහට කර්ම විපාක වට ඒ චක්‍රය, ක්ලේශ වට ඒ චක්‍රය, ඒ අනුව බලන්නත් ඕන. ඒ වගේම සත්පුරුෂ පින්වත්නි, පටිච්ච සමුප්පාද ධර්මයේ තුල මේ කියවුණු අංග 12 දුක්ඛ සමුදය කියන ආර්ය සත්‍ය දෙකට අනුව කොහොමද තියෙන්නේ කියන කාරණාව බලන්නත් ඕන. ඒකත් ණය, නානත් ණය, අව්‍යාපාර ණය, ඒවන් ධම්මතා ණය, මේ ණය හතර අනුව බලන්නත් ඕනේ. ඒ අනුව මේ පටිච්ච සමුප්පාද ධර්ම දේශනා මාලාව දේශනා කරන්න ගියොත් තව බොහෝ දීර්ඝ දේශනා මාලාවක් වෙනවා. ඒ නිසා පින්වත්නි, ඔය ඇත්තන්ට ඒ කරුණු තවත් දැනගන්න සිද්ධ වෙනවා. හරියට මහා මුහුදක් වගේ ගැඹුරුයි මේ පටිච්ච සමුප්පාද ධර්මය. ඒ භාග්‍යවත් තිලෝගුරු බුදුරජාණන් වහන්සේට හැර වෙනත් කිසිවෙකුට අවබෝධ කරලා අවසන් කරන්න බෑ මේ පටිච්ච සමුප්පාද ධර්මය. ඒ තරම්ම ගම්භීරයි. ඔය ඇත්ත ශ්‍රවණය කළා මෙතෙක් කාරණා අතරේ අවිද්‍යාව කියලා ධර්මතාවයක්. ඔබට මතකයි ඔබ අවිද්‍යාව කියන්නේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයේ කෙටියෙන් විස්තර කරන චතුරාර්ය සත්‍ය ධර්මයේ වහලා තියෙන ධර්මතාවය කියලා දැනගත්තා. හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයේ කෙටියෙන් දේශනා කළ භාග්‍යවතුන් වහන්සේ ඒ දේශනා ක්‍රමය අපි හඳුන්වනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ කියලා. මධ්‍යම ප්‍රමාණයෙන් භාග්‍යවතුන් වහන්සේ එය දේශනා කළා. එය පටිච්ච සමුප්පාද ධර්මයේ තුල තියෙන්නේ. දීර්ඝ වශයෙන් භාග්‍යවතුන් වහන්සේ එය දේශනා කළා. එය ප ဋ ාණ ධර්මයේ තුල තියෙන්නේ. අවිද්‍යාව තුල මෝහයෙන් කෙරෙන්නේ ඔය ඇත්තන්ට ඇහැට හමුවන, කනට නාසයට දිවට ශරීරයට හමුවන ඒ හැම අරමුණකම ඇත්ත තත්වයේ තියෙන දේ තියෙන විදිහට දකින්න දෙන්නේ නැතුව වහලා දානවා. මෝහයෙන් ඔය ඇත්තන්ව අරමුණෙහි මුලා කරවනවා. අරමුණෙහි මුහා කරවනවා. ඒ මුලාව, ඒ මුහා කිරීම, ඒ වැසීම, ඔබව රැවටීම මේ අවිද්‍යාව නිසා වෙන්නේ. පංච උපාදානස්කන්ධය කියලා කියන දුක්ඛ ආර්ය සත්‍ය ඔබ දැනගන්නට ඕනේ. පංච උපාදානස්කන්ධයේ සමහර තැන්වල ස්කන්ධ 4ක්, ස්කන්ධ 1ක්, ස්කන්ධ 5ක් ඒ විදිහට පහළ වෙනවා. ඒ තැන්වල ආයතනවලත් අඩු වැඩිකම් බොහෝමයක් වෙනස් වෙනවා, විවිධාකාර වෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ ආර්ය සත්‍යයට ඇතුළත් නොවන සත්ව වර්ගයක් නැහැ. සියලුම සත්ව වර්ගයා දුක්ඛ ආර්ය සත්‍යයට අයිති. අපි ඇහැට පේන තිරිසංගත සතුන්, මිනිසුන් කියන වර්ග දෙක විතරක් නෙමෙයි. ඉතිරි භූමි 29ත් නරකයේ ඉඳලා
නේව සංඥා නාසඤ්ඤා එතනේ දක්වා ඒ සෑම තැනකම සියලුම සත්ව වර්ගයා මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන එකට අයිති වෙනවා. ඒ පංච උපාදානස්කන්ධේ හට ගන්නවන කාරණා වෙන්නේ තණ්හාව. තණ්හාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වෙනවා. ඒක 18ක් විදිහට ආධ්‍යාත්මික තණ්හා, බාහිර තණ්හා එකතු වුනහම 36ක් වෙනවා. ඒ 36 අතීත වර්තමාන අනාගත විදිහට එකතු වුනහම 108 ආකාරයක් වෙනවා. මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය දෙකේ නැති කිරීම කියන්නේ නිවන. නිවන් දකින්න ඕනේ මේ මනුස්ස ජීවිතයේදී. නිවන් දකින්න පුළුවන් වෙන්නේ ති හේතුක උප්පත්ති ලබන අයට. ති හේතුකයෝ මනුස්ස ලෝකෙ වගේම දිව්‍ය ලෝකවලත් බ්‍රහ්ම ලෝකවලත් ඉන්නවා. ති හේතුක වුණා කියලා ඒ අයට ති හේතුක වූ පමණින් මගපල් ධානය උපදවා ගන්න බැහැ. සමහරුන් කර්මාන්තරයන්ට අහු වෙනවා. සමහරුන් ආඥාවතිකමාන්තරාය, ආරූපවාදාන්තරාය, ක්ලේශාන්තරයන්ට අහු වෙනවා. කර්මාන්තරාය කියලා කියන පංචානන්තරේ පාප කර්ම කරගත්තොත්, භික්ෂුණී දූෂණය කරගත්තොත්, ඒ අය ඊළඟ භවයේ නියත වශයෙන්ම නරකයට වැටෙන හින්දා ති හේතුක වුණත් ඒ අයට ධාන මාර්ගඵල උපදවා ගන්න බැරි වෙලා යනවා. ධානලාභීන්ගේ ඒක නැති වෙලා යනවා. ඒ වගේම නරකයේ, ප්‍රේතයේ, තිරිසන්, අසුර කියන තැන්වල ඉන්නේ විපාකාන්තරාය අහේතුක දුගති පිරිසක්. මනුස්ස ලෝකෙ විනිපාතික සත්වයෝ අතර අහේතුක සුගති පිරිසක් ඉන්නවා. උප්පත්ති අන්ධගොළු බිහිරි මන්ද බුද්ධිකාය. ඒ වගේම මිනිස්සු අතර දිව්‍ය ලෝකවල ද්විහේතුක පිරිසක් ඉන්නවා. ධනවත් බලවත් හොඳින් හිටියට මාර්ගඵල ධානය උපදවා ගන්න බැරි අය. ඒ කට්ටිය අයිති වෙන්නේ විපාකාන්තරාය කියන පිරිසට. කර්මාන්තරාය ඊළඟ භවයේ බැරි වුණත් අනාගත භවයක නිවන් දකින්න හේතු සම්පත් තියන අය. විපාකාන්තරාය දැන් මගඵල ධානය උපදවා ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා ඉන්න අහේතුක දුගති, අහේතුක සුගති, ද්විහේතුක විදිහට උප්පත්තිය ලැබලා ඉන්න අය. ක්ලේශාන්තරාය, ආර්යෝපවාදාන්තරාය, ආඥාවතික්කමාන්තරාය කියන අනතුරු වලට පත් වෙලා ඉන්න අය. ඒ වගේන් ගැලවුණොත් ඒ ඇයට ධාන මාර්ගඵල උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. මෙහෙම සත්ව වර්ගයා සම්පූර්ණයෙන්ම විවිධ කොටස් වලට බෙදෙනවා. සදහැබර පින්වතුනි, මෝහයෙන්, අවිද්‍යාවෙන් මෙන්න මේ සැබෑ කාරණා ඔක්කොම වහලා තියෙන්නේ. අවිද්‍යාව නිසා නිවන් දකින්නට, මේ මනුස්ස ජීවිතේ නිවන් දකින්නට පිළිපදින්න ඕනේ ඒ මාර්ගය වන සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ මාර්ගයත් වහලා දාලා. ඒ විතරක් නෙමෙයි, මේ මොහොතෙන් අතීතයටත් ඒක ක්‍රමයකට මේ උපදින්න කලින් භවයේ, ඊට කලින් භවයේ, ඊට කලින් භවවල ඒ තව ක්‍රමයකට අතීතයට ගිය ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ධර්ම තියෙනවා. ඒ වගේම මේ මොහොතෙන් අනාගතයේ ඇති වෙන්න තියෙන නාම රූප ධර්ම ඒක ක්‍රමයකට. මේ භවයේ අවසන් වෙලා ඊළඟ භවයේ පහළ වෙනකොට ඒ විඥානයේ එහෙම වෙනස් වෙලා නාම රූප ධර්මයන් පහළ වෙන ඒ තව ක්‍රමයකට. ඒ අනාගත ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ධර්ම. ඒ වගේම මේ මොහොතේ ඇතිව නැතුව යන ඒක ක්‍රමයකට.
මේ වර්තමාන භවයේ ප්‍රතිසන්දී ඉඳන් චුතිය දක්වා ඇතිව නැතුව යන ඒ නාම රූප ධර්ම ඒ තව ක්‍රමයකට මේ පූර්වාපරාන්ත ධර්මات ඒ වගේම මුළු මහා සංසාර චක්‍රයත් දකින්න බැරි විදිහට වහලා තියෙන ධර්මතාවේ අවිද්‍යාව. මේ අවිද්‍යාව තියෙන අය අතරේ සමහර ඇත්තෝ හිත දියුණු කරනවා. සමහර ඇත්තෝ විවිධ අකුසල කර්ම කරගන්නවා. ඒ අයගේ ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ කාටවත් ඕන විදිහට බාහිර බලවේගයක් හින්දා නෙමෙයි. දෙව්වරු වේවා මනුස්සයෝ සතර අපාගත ඇත්තෝ වේවා පහළම නරකේ ඉඳලා ඉහළම නේව සංඥා නාසඤ්ඤායතනේ දක්වා සෑම තැනකම ඉන්න සියලුම සත්වයින් මොනවා හරි දෙයක් හිතනවා නම් ඒ වගේම ශරීරයේ තියෙන තැන්වලදී කරනවා නම් ශරීරයේ තියෙන තැන්වල කතා කරනවා නම් ඊ පසුපස්සේ තවත් ධර්මතා ගොඩක් මේ වැඩේ කරනවා මේකට උපකාර වෙනවා. ඒ ධර්මතා ගොඩ ඒ කටයුතු වල යොදවාලන කටයුත්ත චේතනාවෙන් කෙරෙන්නේ. චේතනාව එහෙම ඇති වෙන්නේ ඒ හිත්වල පුරුදු පුහුණු කරලා තියෙන අර ධර්මතා අදාළ කටයුත්තේ යොදවාලමින්. එතකොට ඒ සිත්වල පුරුදු පුහුණු කරලා දියුණු කරලා නිතර ඇතිවන විදිහට හුරු කරගත්ත ඒ වගේ ඒ ධර්මතා නිසා ශරීරයෙන් වචනයෙන් හිතින් එක එක දේවල් ඒ ඇත්තෝ කරගන්නවා කියනවා හිතනවා. එතකොට ඒවා පින්වත්නි පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනෙන්ජාභි සංකාර වෙනවා. පුඤ්ඤාභි සංකාර අර චතුරාර්ය සත්‍ය ධර්මය ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ධර්මයන් දන්නේ නැති උදවිය මහා කුසාසිත 8න් මෞපිය උපස්ථාන අඹුසැමි යුතුයකන් දූ දරුවනගේ කටයුතු ආදී යහපත් දේවල් කරනවා. ඒ යහපත් දේවල් කරනකොට ඒ අයට ඇතිවෙන ද්වි හේතුක සිත් ති හේතුක සිත්වල හැටියට ති හේතුක උත්කෘෂ්ඨ හිතට ති හේතුක ප්‍රතිසන්දි විඥානාත් ති හේතුක ඕමක සිත්වලට ද්වි හේතුක ප්‍රතිසන්දි විඥානාත් ද්වි හේතුක උත්කෘෂ්ඨ හිත්වලට ද්වි හේතුක ප්‍රතිසන්දි විඥානාත් ද්වි හේතුක ඕමක හිත්වලට අහේතුක සුගති ප්‍රතිසන්දි විඥානාත් ලැබෙන විදිහ ඒ දේශනා වාරයේදී අපි ඔබට දේශනා කළා. පින්වත්නි දෙයක් ශරීරයෙන් වචනයෙන් හිතින් කරනකොට ඒ ඇතිවන කර්ම සිත් පෙළේ ඒ චිත්ත වීතියේ පළවෙනි ජවනයේට ditta ධම්ම වේත්නි විපාක හම්බ වෙනවා. අන්තිම ජවනයේට උපපච්ච වේත්නි විපාක හම්බ වෙනවා. මැද ජවන් සිත්වලට කවදා හරි දවසක රහත්ව පීනුවම් පාන කම්ම විපාක ධර්ම හම්බ වෙනවා. එතකොට මොනවා හරි යහපත් දෙයක් කරනවා නම් ඒවා කෙරෙන හිත් 8යි තියෙන්නේ. ඒ සිත් 8 හැටියට ඒ අයට අහේතුක සුගති හෝ ද්වි හේතුක හෝ ති හේතුක උප්පත්ති ලැබෙන්නේ මේ කිව්ව ක්‍රමයට අපි ඒක විස්තර කළා සංඛාර දේශනා වාරයේදී. කර්මසිත 29න් 13ක් පුඤ්ඤාභි සංඛාරවලට අයිති වෙනවා. දැන් මතක් කළේ 8ක්. ඔබට මතක ඇති මේ දේශනා වාරයේදී අපි තව 5ක් දේශනා කළා. ඒ තමයි රූපාවචර ධානසිත 5. එතකොට මේ 8යි ඒ 5යි එකතු වුනහම 13යි. පුඤ්ඤාභි සංකාර කුසල චේතනා 13යි. ඒ හිත්වල තියෙන ඒ ධර්මතාත් ඒ සිතුත් ඒ කටයුත්තේ යොදවාලමින් ශරීරයෙන් කාය කර්ම වචනයෙන් වචී කර්ම සිතින් මනෝ කර්ම රැස් කරගන්නේ මෙන්න මේ චේතනා නිසා. පුඤ්ඤාභි සංකාර පින්පවර පින් රැස් කරගන්නවා මේ චතුරාර්ය සත්‍ය ධර්මය ධාන ගැන
ඒ ස්කන්ධ ධාතු ආයතන ඒවා ගැන නොදන්නා ඇත්තෝ. චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය වෙනුවෙන් නෙමේ හොඳ දේවල් කරනවා. ඒක සසර පැවැත්මට හේතු වෙන්නේ. අපුඤ්ඤාභි සංඛාර. අපුඤ්ඤාභි සංඛාර කියන්නේ පව්කම් කරගන්නවා. විවිධාකාර පව්කම්. ශරීරයෙන් කාය කර්ම විදිහට, වචනයෙන් වචී කර්ම විදිහට, සිතින් මනෝ කර්ම විදිහට එක එක කර්ම රැස් කරගන්නවා. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරගන්න ඒ වගේ අකුසල් සිත් 12ක් තියෙනවා. ඒ අකුසල් සිත් 12 තියෙන ඒ විවිධාකාර ලෝභය, මෝහය ආදී ඒ ධර්මات, ඒ ඊර්ෂ්‍යා, මාන ආදී ඒ ධර්මات, ඒ අකුසල් සිතුත් ඒ කටයුත්තේ යොදවාලමින් ශරීරයෙන්, වචනයෙන්, සිතින් ඒ දේ කරවන ඒ චේතනාව නිසා විපාක ධර්ම හම්බ වෙනවා. ඒ කර්මසිත ඔක්කොම එතන අකුසල කර්මහිත් 12ක් තියෙනවා. අකුසල කර්මසිත 12න් කෙරෙන අකුසල කර්මපත අපි ඔබට ඒ નિયમિત දේශනා වාරීදී දේශනා කළා. දැන් මෙතන ඔක්කොම කර්ම චේතනා 25යි. පුඤ්ඤාභි සංකාර චේතනා 13යි. අපුඤ්ඤාභි සංකාර චේතනා 12යි. ඊට පස්සේ ආනෙන්ජාභි සංකාර. ආනෙන්ජාභි සංකාර කියලා කියන්නේ පින්වතුනි බලවත් විදිහට සිත දියුණු කරනවා. මේ ලෝකේ රූපේ නැතිව ඉන්න තරමටම හිත බලවත් දියුණු කරනවා. අපි ඒව හඳුන්වන නම තමයි අරූපාවචර ධාන. ආනෙන්ජාභි සංකාර කියලා කියන්නේ අරූපාවචර ධානවලට නමක්. චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදන්නා ඍෂිවරු මේ ආත්මේ සත්‍යයා පුද්ගලයා කියලා වරද්දලා හිතාගෙන ඉන්න ඒ ඍෂිවරු, ඒ බ්‍රහ්මයෝ, ඒ විවිධාකාර ඇත්තෝ අරූපාවචර ධාන උපදවා ගන්නවා. එතකොට ඒ අයගේ උප්පත්තිය මහා කල්ප 20000, 40000, 60000, 8000 විදිහට තියෙන තැන්වල උප්පත්තිය ලැබීම වෙනවා. ඒ තැන්වලින් චුත වෙනකොට නැවතත් ස්කන්ධ 4-5ක් වෙනවා. එකක් කරගන්නත් පුළුවන් මේ මැවැති දෘෂ්ටිය හින්දා. මේ විදිහට අවිද්‍යාව නිසා පින්පව් රැස් කරගන්නවා. පුඤ්ඤාභි සංකාර චේතනා ඔක්කොම තියෙන්නේ 13යි. අපුඤ්ඤාභි සංකාර චේතනා 12යි. ඒ 25ට එකට එකතු වෙනවා තව 4ක් ආනෙන්ජාභි සංකාර චේතනා. ඒ විදිහට කර්මසිත 29යි. ඒ කර්මසිත 29 නිසා ඇති වෙනවා විපාක විඥාන 32ක්. ඒ විපාක විඥාන 32කින් 19කට පුළුවන් ප්‍රතිසන්දිය ලබා දෙන්න. සත්පුරුෂ පින්වත්නි, මුළු විශ්වයේම ලෝක ධාතුවම ඔය ඇත්තු හරියට අල්ල උඩ තිබ්බ නෙල්ලි ගෙඩියක් වගේ ඒක කරකවල බලලා පරික්ෂා කරනවා වගේ ඔබ දකින්න ඕනේ. එතකොට මේ කාරණා ඔය ඇත්තන්ට තේරුම් ගන්න පුළුවන්. සදහැබර පින්වතුනි, මේ විදිහට ප්‍රතිසන්දි විඥාන පහළ වෙනකොට 19 සමහර තැන් තියෙනවා. ප්‍රතිසන්දි විඥානය පහළ වෙන්නේ විවිධ දුර්වලකම්, දුෂ්කර තැන්, අහේතුක දුගති තැන් විදිහට. සතර අපායි එහෙම උපදින එක හිතක් තියෙනවා. මනුස්ස ලෝකේ එහෙම උපදින්න පුළුවන් සිත් වර්ග 9ක් තියෙනවා. අර සතර අපායි උපදින හිතයි මනුස්ස ලෝකේ අහේතුක සුගති විදිහට උපදින සිතයි. ද්වි හේතුක විදිහට උපදින හිත් 4යි. ත්‍රි හේතුක විදිහට උපදින සිත් 4යි එකතු වුණාම කාම භූමිවල උප්පත්තිය ප්‍රතිසන්දිය ලබා දෙන්න පුළුවන් සිත් ඔක්කොම 10ක් තියෙනවා.
කාම භූමි වල ප්‍රතිසන්දිය ලබා දෙන්න පුළුවන් සිත් 10 නිසා මේ ස්ථානවල ස්කන්ධයන්ගේ පහළවීම වෙනකොට මේ අණ්ඩජ ක්‍රමයට වේවා ජලාබුජ ක්‍රමයට වේවා සංසේදච ඕපපාතික මේ කොයි විදිහට වේවා පින්වත්නි එතනදී උප්පත්තිය ලබන කට්ටිය අතරේ මගඵල ධානය උපදවා ගන්න පුළුවන් එක්තරා පිරිසක් විතරයි ඉන්නේ. සියලු මිනිස්සෙන්ට මගඵල ධානය උපදවා ගන්න බෑ. කවුරු හරි කිව්වොත් බුදුරජාණන් වහන්සේටවත් අනිත් අයව මගඵල ලබවන්න බැරි වුණු එකේ අපි මොකද කරන්න කියලා ඇහුවොත් ඒක සම්පූර්ණයෙන් වැරදි ප්‍රකාශයක්. භාග්‍යවතුන් වහන්සේට මඟ පෙන්වන්න පුළුවන් මාර්ගය දේශනා කරන්න පුළුවන්. නමුත් ඒක වටහා ගන්න, ඒක දරා ගන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දුන්නට ඒ මාර්ගයේ යන්න පින්වත්නි අදාළ අයට ශක්තිය තියෙන්න ඕනේ. ඒක දරා ගන්න, ඒක කරන්න, ඒකේ හැසිරෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක හැමෝටම ලැබෙන එකක් නෙමෙයි. කර්මයේ නිසා සමහරුන් ඒක Tamanට අහිමි කරගෙන ඒ නිසා භාග්‍යවත් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ කලාතුරකින් පහළ වුණු මේ පින්බර කාල පරිච්ඡේදයේ ඔය ඇත්තෝ සංසාරයෙන් ගොඩ වෙන්න පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගන්නට ඕනේ. උප්පත්තිය ලැබනකොට ඔය ඇත්තෝ මතක් කරගන්න අපි ඔබට දේශනා කළා. තිලතේ ලස්ස යතා බින්දෝ සප්පි මණ්ඩෝ අනාවිලෝ ඒවං වන්න පටිභාගං කලලං සම්පඋච්චති කියලා. පඨමං කලලං හෝති කලලා හෝති අබ්බුදං අබ්බුදාචායතේ පේසි පේසි නිබ්බත්තති ගනෝ ගනාපසාකා ඡායන්ති කේසාලෝමා නකාපිච. එහෙමත් අපි ඔබට දේශනා කළා. සතියෙන් සතිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා දේශනා කළා. දැන් මේ වගේ සාරාංශගත කරලා දේශනා කරනකොට ඒ ඔක්කොම මතකයට ගන්න ඕන. පින්වත්නි කොහොමද උපදින්නේ? අපි කැස්බෑවුන් අරගෙන මිනිස්සු අරගෙන ඒ අය උපදින විදි ඔක්කොම පැහැදිලි කරලා දුන්නා. කලින් භවයෙන් චුත වෙනකොට ඒ මරණය වෙන්නේ කොහොමද? එතන තිබ්බ රූපේ මෙතෙන්ට එන්නේ නැහැ. හේතුකාරණා සහිතව පෙන්වලා දුන්නා. එතන තිබ්බ වේදනා සංඥා සංකාර සහ එතන තිබ්බ හිත අලුත් භවයට එන්නේ නැහැ. ඒක සිද්ධ වන විදිය පෙන්වලා දීලා අර චුතිසිතට කලින් තදාරම්මන භවාංග හිත්වලට කලින් කර්ම හිත්වලට ඒ කර්ම සිතට ලැබෙන විපාක විඥානයත් එක්ක ඒ විඥානයේ වේදනා සංඥා සංකාරයන් යෙදෙන විදිහ සහ මෞපියන්ගෙන් රූපේ ලැබෙන විදිහ සහ මේ පංච උපාදානස්කන්ධයේ මුලින්ම පහළ වූ මොහොතේ පටන් සනත්වයට පත්වන ආකාරයේ ඔය ඇත්තන්ට දේශනා කරන්න යෙදුනා. සත්පුරුෂ පින්වත්නි ඊට පස්සේ ඊළඟට ප්‍රතිසන්දි විඥානයේ නිසා නාම රූප ධර්ම පහළ වෙනවා. කොහොමද නාම රූප ධර්ම පහළ වෙන්නේ? ඒ නාමය ඒ රූපය කොහොමද පහළ වෙන්නේ? ඒ රූපය ඒ නාම ධර්මයන්ගේ පහළවීම සිද්ධ වීමත් එක්කම එතන රූප පරම්පරාවේ ආයු කාලයෙන් කම්මචිත්ත ඍතු ආහාර කියන හේතුන්ගෙන් හටගෙන පවතින ඒ රූප පරම්පරාවේ කර්මජ රූප අතරේ භාව රූප, කාය රූප, වස්තු රූප කලාප දශකයන් ලැබෙන විදිය 77 වෙනි දින රාත්‍රී ඉතිරි රූප කලාප ලැබෙන විදිහ විඥානයේ ආයතන වලම පහළවන විදිහ අපි ඔබට විස්තර කළ දේශනා කළා. මේ පංච උපාදානස්කන්ධයේ පහළවීමක් වෙන්නේ. මේ පංච උපාදානස්කන්ධයක් හැර ආත්මයක පැමිණීමක් නෙමෙයි. සත්වයේගේ පුද්ගලයේගේ ඒමක් නෙමෙයි මේ පංච උපාදානස්කන්ධයක්. ඊළඟට ඔය ඇත්තන්ගේ අවධානය යොමු කළේ ආයතන 6 ලැබීම ගැන. චිත්තචෛතසික ධර්මයෝ පහළ වෙන්නේ ආයතනවල.
අයදානත්තෝ ආයතනත්තෝ ආකරත්තෝ ආයතනත්තෝ විස්තර කළ දුන්නා. ඒ ආයතනවල රජයකට නැවත අයබදු අය කරනවා වගේ මැණික් පතලකින් නැවත ඒ රං ආකර වලින් එහෙම මැණික් රත්තරන් මතුවෙනවා වගේ චිත්තචෛතසික ධර්මයෝ හට ගන්නවා. ආයතන වලින් චිත්තචෛතසික ධර්ම හටගන්නේ. අරමුණු ගන්නේ. ඒ సంతානවල ධර්මවල හැටිත් දේශනා කළා. ආශ්‍රව ධර්ම කියලා, අනුසේ ධර්ම කියලා, ඕග ධර්ම කියලා, යෝග ධර්ම කියලා, සංයෝජන ධර්ම කියලා, ක්ලේශ ධර්ම, නීවරණ මේ ආදී විදිහට පින්වත්නි අකුසල ධර්ම ගොඩක් තියෙනවා. සතර සතිපට්ඨානේ සතර සම්‍යක් ප්‍රදං වීද සතර ඉද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල බොච්චංග ධර්ම ආරෂ්ඨායක මාර්ග අංග විදිහට මේ වගේ බෝධිපාසක ධර්මත් ගොඩක් තියෙනවා. අකුසල ධර්ම ගැන කුසල ධර්ම ගැන ඔය ඇත්තන්ට අපි දේශනා කරන්න යෙදුනා. ඒ ආයතනවල චිත්තචෛතසික ධර්මයෝ පහළ වෙනකොට ඒ හිත්වල අකුසල ධර්ම යෙදෙන විදිහ, කුසල ධර්ම යෙදෙන විදිහ, ඒ තියෙන ධර්මතා ඒ කටයුතු වල යොදවාලන කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම බවට පත්වෙමින් ඒ චේතනාව බලවත් යෙදෙමින් ඒ කාරණා එක්ක චිත්තජ කර්මජ රූපාදී හැම උපදෝමින් නාම ධර්ම හැම උපදෝමින් ඒ වැඩ පිළිවෙල සිද්ධ වෙන විදිය ඔබ අවබෝධ කරගෙන ඉදිරියට එනකොට මේ ආයතන 6 නිසා පස්සේ සිද්ධ වන විදිහත් දැනගත්තා. පස්සයන් 6යි තියෙන්නේ. මේ ධර්මතා වැඩපිළිවෙලේ පස්සයන් 6යි. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්සයෝ. චක්කු සම්පස්සයෝ, සෝත සම්පස්සයෝ, ගාහන ජීවහා, කාය මනෝ සම්පස්සයෝ පස්සයන් 6ක් තියෙනවා. ඒ පස්සේ වෙන්න නම් තවත් කාරණා ගොඩක් හේතු වෙන්න ඕනේ. එක හේතුවකින් තව විපාකයක්, ඒකින් තවත් ඒක තව හේතුවක්, නැවත තව ධර්මතා මේ විදිහට දිගටම අඛණ්ඩවම නාම රූප ධර්ම පවතිනවා. පින්වත්නි, චක්කු සම්පස්සය, සෝත සම්පස්සය, ගාහන ජීවහා කාය මනෝ සම්පස්සයන් ගැන දේශනා කරනකොට අපි ඔබේ අවධානය යොමු කළා අර හැම නැති එළදෙනෙක්ගේ උපමාවට. හැම නැති එළදෙනකට වතුරේ බැහැලා ඉන්න දෙන්නේ මාළුව සත්තු කොටනවා. හැම නැති එළදෙනට හේතු වෙලා කණුවක එහෙම ඉන්න දෙන්නේ නැහැ. වේයෝ ඒ කණුවේ ඉන සත්තු හැම නැති එළදෙනව කනවා. හැම නැති එළදෙනට බිම දිගා වෙන්න බෑ. බිම ඉන්න සත්තු ඇඟට ගොඩ වෙලා ඇඟ කනවා. හැම නැති එළදෙනට එලිමහන් තැනකට ගිහිල්ලා ඉන්න බෑ. එලිමහනේ ඉන්න එක එක සත්වයෝ මේ හැම නැති එළදෙනව අනුභව කරනවා. ගිජුලිහිනියෝ, උකුස්සෝ, එක එක සත්වයෝ හැම නැති එළදෙන පන පිටින් කනවා. සත්පුරුෂ පින්වත්නි, අන්න ඒ වගේ තමයි හරියට පස්සේ ආහාරයක්. මේ පස්ස ආහාරයේ පස්සේ ගැන අර බැටළුවන්ගේ උපමාව, තාලම්පට උපමාව ඒ කවුණු අරගෙන අපි ඔබට විස්තර කරලා දුන්නා. ඒ චක්කු සම්පස්සේ නිසා ඇතිවනවා ඊට පස්සේ වේදනාව. චක්කු සම්පස්සච වේදනා. සෝත සම්පස්සේ ගාහන ජීවහා කාය මනෝ සම්පස්සයන් නිසා ඇතිවෙනවා වේදනාව. ඒ ඇතිවන වේදනාව 3 විදිහක් 5 විදිහක් වෙනවා. වේදනාව 3 ආකාරයක්. සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ඛා වේදනා. සුඛීන්ද්‍රිය, සෝමනස්සින්ද්‍රිය, දුක්ඛීන්ද්‍රිය, දෝමනස්සින්ද්‍රිය, උපේක්ඛීන්ද්‍රිය. මේ විදිහට සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා ඉන්ද්‍රිය ભેදයෙන් තව 5 විදිහකට අරගෙන මේ වේදනාව පින්වත්නි
මොන වගේද කොයි ආකාරයේද ඒ ධර්මතාවයේ හැටි අපි ඔබට විස්තර කළ දුන්නා. පටිච්ච සමුප්පාද ධර්මය සුක්ඛ විපස්සක පින්වතුන් අවබෝධ කරගන්නවා. සමත යානික පින්වතුන් අවබෝධ කරගන්නවා. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේලාගේ සිට සියලුම මඟපල් ලබන උතුමෝ අවබෝධ කරගන්නවා. තම තමන්ගේ නැනපමණින් අවබෝධ කරගන්නවා. හැබැයි ලෝකෙ කිසිවෙකුට භාග්‍යවතුන් වහන්සේ හා සම මට්ටමට අවබෝධ කරගෙන අවසන් කරන්න බෑ. සියලුම විශ්වීය ලෝක ධාතුවට අදාළ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයේ මධ්‍යම ප්‍රමාණයෙන් දේශනා කරපු අප මහා භාග්‍යවත් කාරුණික වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඊළඟට මේ වේදනාව නිසා අරමුණේ රස විඳින ස්වභාවය නිසා තණ්හාව ඇතිවන විදිය දේශනා කළා. කාම භව විභව තණ්හාව 6 එකතු වුණාම 18ක්, ආධ්‍යාත්මික බාහිර විදියට 36ක්, අතීත වර්තමාන අනාගත විදියට 108ක් වන මේ තණ්හාව නිසාම කාමූපදාන, දිට්ඨූපදාන, සීලබ්බතූපදාන, අත්තවාදූපදානයෝ පහළ වෙනවා. කාමූපදාන පංචකාම සම්පත් දැඩිව අල්ලා ගන්නා ස්වභාවය. දිට්ඨූපදාන තියෙනදී තියෙන විදිහට නැතුව වරදවා ගන්න ස්වභාවය. සීලබ්බතූපදානය විමුක්තිය ලබන්න පුළුවන් මේ ක්‍රමවලින් කියලා වරදවා වැරදිකම පිළිපදින්න ගන්න ක්‍රමය. අත්තවාදූපදානය ආත්මය, සත්‍යයා, පුද්ගලයා, මම කියලා කෙනෙක් ඉන්නවා කියලා ගන්න වැරදි දෘෂ්ටිය. මෙන්න මේ විදිහට දැඩිව අල්ලගන්න උපාදාන තියෙනවා. උපාදාන ඔක්කොම 4ක්. ඒවට අදාළව කාරණා රාශියක්. මේකෙන් ගැලවෙන්න බැරි තරමටම තමන්ව හිර කර ගන්නවා. හුඟක් ඇත්තෝ අමාරුවේ දා ගන්නවා. යෝනිසෝ මනසකාරයේ නැති හින්දා, සති සම්පජාන්නයෝ නැති හින්දා කරගන්න හානිය අති විශාලයි. මේ උපාදානයේ කොහොමද මොන වගේද සත්ව సంతානවල තියෙන්නේ කියලා නුවණැත්තෝ අවබෝධ කරගන්න ඕන. උපාදාන පච්චය භව. උපාදානී නිසා භවය ඇති වෙනවා. භවයේ දෙආකාරයක් වෙනවා. භවෝ දුවිදේන අත්තික්ඛම භවෝ අත්ති උප්පත්ති භවෝ. කර්ම භවයක් තියෙනවා, උප්පත්ති භවයක් තියෙනවා. කර්ම භවයේ මොකද්ද? උප්පත්ති භවයේ මොකද්ද? කම්ම භවයේ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙන්ජාභි සංකාර කියලා දේශනා කළා. උප්පත්ති භවය සංඥා භව, අසංඥා භව, නේව සංඥා, නා සංඥා භව. කාම භව, රූප භව, අරූප භව, ඒකවෝකාර භව, චතුෝකාර භව, පංචවෝකාර භව. ඒක අවබෝධ කරගන්නට ඕනේ. භවයේ දෙආකාරයි. කර්ම භවයේ උප්පත්ති භවය. ඒ භවය නිසා ජාතිය වෙනවා, ඉපදීම වෙනවා. ඉපදීමේ වාක්‍යවලදී සියලු සත්වයෝ අයිති වුණා. පටිච්ච සමුප්පාද ධර්මයේ දේශනා කර භාග්‍යවතුන් වහන්සේ ඒ අංග 12ම විස්තර කරන ප්‍රධාන දේශනා පාඨයක් දේශනා කරලා තියෙනවා. ඒ දේශනා පාඨ ඒ දේශනා වාරවලදී අපි මාතෘකා විදිහට ගත්තා. ඒ දේශනා පාඨ සදහැවද සත්පුරුෂ පින්වත්නි, නුවණැති සදහැවද පුණ්‍යවන්තයෝ, සදහැවද සත්පුරුෂයෝ, ඒ දේශනා පාඨ ඒ විදිහටම දැනගන්න ඕනේ. කටපාඩම් කරගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේට, ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ ආර්ය සත්‍යයට 12ත්, සමුදය ආර්ය සත්‍යයට, නිරෝධ ආර්ය සත්‍යයට, මාර්ග ආර්ය සත්‍යයන්ට, ඒ ආර්ය සත්‍යයන්ට වෙන වෙනම පාට මේක මෙහෙමයි මේ වගේ ධර්මතාවයක් කියලා හඳුන්වලා දෙමින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දේශනා පාඨයක් තියෙනවා. ඒ දේශනා පාඨයේ 3 ලෝකේම අරගෙන දේශනා කළා තියෙන්නේ.
සීලම සත්‍යයන්ට අදාළව මේ පටිච්ච සමුප්පාද ධර්මයේදීත් එහෙමයි. ජාතිය කියන තැනේදී යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සංජාති ඔක්칸ති අබිනිබ්බති. කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ අපි ඔබට ඒ තැන්වලදී දේශනා කරලා දුන්නා, විස්තර කළා. කොහොමද ඉපදීම සංජාති, අර මව්කුස පිළිසිඳගෙන හොඳට වැඩලා මෙලොව ඉපදීම සංජාති. ඒකට බිත්තරයට ගර්භාෂයට බැස ගැනීම සංසේචෝපාතික විදියට විශේෂයෙන් ඉපදීම අබිනිබ්බති. කන්දානම් පාතුභාව ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයන්ගේ ලැබීම ආයතනානම් පටිලාභෝ ඒක තමයි උප්පත්තිය. ජාති. ඊට පස්සේ ජරා මරණ. කොහොමද ජරාවටපත් වෙන්නේ, කොහොමද මරණයටපත් වෙන්නේ? ජරාව කියන්නේ මොකද්ද? මරණය කියන්නේ මිය යාම කියන්නේ මොකද්ද? පින්වත්නි ඔය ඇත්තන්ට අපි දේශනා කළා අංග 12ක්. ඒ අංග 12 තියෙනවා අතීත භවයේ, වර්තමාන භවයේ, අනාගත භවයේ විස්තර කරන තැන්. අවිද්‍යා සංඛා දෙක අතීත භවයට ගන්නවා. ඊට පස්සේ වර්තමාන භවයට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භවයේ දක්වා ගන්නවා. අනාගත භවයට අහපව ජාති ජරා මරණයෝ කෙලවරක් නෑ මේ සංසාර චක්‍රය. ඒ වගේම හේතුඵල සංදිය, ඵල හේතු සංදිය, නැවතත් හේතුඵල සංදිය. ඒ වගේම අතීත හේතු පහ, වර්තමාන ඵල පහ, වර්තමාන හේතු පහ, අනාගත ඵල පහ. ඒ වගේම පින්වත්නි අවිද්‍යා මූලක පූර්වාර්ධය, තණ්හා මූලක අපරාර්ධය, අංග 12 මේ අපූර්ව හේතුඵල ක්‍රියාකාරීත්වය. මේ විදිහට ඔය ඇත්තෝ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය මේ විවිධාකාර ක්‍රමවලට මේ කරුණෝ අවබෝධ කර ගන්න ඕනේ. ඒ ටිකත් දැනගන්නම ඕන. සදහැබර පින්වත්නි, දේශනා මාලාව දීර්ඝ වන හින්දා අපි බොහෝ කරුණු ඔය ඇත්තන්ට දේශනා කළේ නැහැ. ඔය ඇත්තෝ මේ තරම් සරලව මේ කරුණු දැනගද්දි තවත් දැනගන්න ඕන අනිකුත් අත්‍යවශ්‍ය කරුණු ශ්‍රවණය කරන්න ඕනේ. එතනදී සියල්ලම යම්කිසි විදිහකට ඇති වෙලා නැති වෙනවා. මේ සියල්ලම ස්ථීරවම ඇති වෙලා මේ මරුණට පස්සේ ඔක්කොම ඉවර වෙනවා වගේ උච්ඡේද දෘෂ්ටි තියන අය ඉන්නවා. ඒ උච්ඡේද දෘෂ්ටිය නැති වෙන්න නම් ඒකත් ණය ක්‍රමේ ඕන. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ ඒකත් ණය ක්‍රමේ තියෙනවා. නානත්ත් ණය ක්‍රමයක් තියෙන්න ඕනේ. නානත්ත් ණය ක්‍රමේ නිසා සාස්වත දෘෂ්ටිය නැති වෙනවා. උච්ඡේද දෘෂ්ටිය නැති කරනවා. ඒකත් ණය ක්‍රමේ මේක නිසා මේක ඇති වෙනවා. මේ නිසා මේ ඇති වෙනවා. එතකොට එක දෙයක් නිසා අනික ඇති වෙනවා විතරක් නෙමේ, විවිධාකාර හේතු නිසා මේ කාරණා ඇතිවන ආකාරයේ නානත්ත් ණය ක්‍රමයට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ නිසා සියල්ලම කවුරු හරි කෙනෙක් මැව්වා, නිර්මාණය කළා. මේ විදිහට සර්වබලධාරී දෙවි කෙනෙක්ගේ අනසකට, මහා බ්‍රහ්මයේගේ පාලනයට කවුරු හරි කෙනෙක් සියල්ල නිර්මාණය කරනවා වගේ එහෙම තියෙන ඒ දෘෂ්ටියකට අහු වෙන්නේ නැහැ. සාස්වත දෘෂ්ටිය නැති කළා දානවා. පටිච්ච සමුප්පාද ධර්මාවබෝධයේ සාස්වත දෘෂ්ටියක් නැති කළා දානවා. උච්ඡේද දෘෂ්ටිය සාස්වත දෘෂ්ටිය විතරක් නෙමෙයි. පින්වත්නි, අව්‍යාපාර ණය නිසා අහේතුක දෘෂ්ටියක් නැති කරනවා. හේතු ඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයේ පෙන්වලා දෙන නිසා අහේතුක දෘෂ්ටියක් නැති කළා දානවා. ඒ වගේම තමයි ඒවන් ධම්මතා ණය, මේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය
ඒ විදිහටම දකින්න ඕනේ. මේ හේතුව නිසා මේ ඵලය, මේ නිසා මේ ඇති වෙනවා, මේක නිසා මේක හට ගන්නවා. මේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය අවබෝධ කරගන්නට ඔබ කටයුතු කරන්නට ඕනේ. එතනදී ඔය ඇත්තන්ට මහා විශාල සාගරයක් මැදට ගියා වගේ දැනේ. කිසිම තැනක ඈත ඉපිට දූපතක් පේන්නවත් නැහැ. බලන අත බලන තැන පින්වත්නි මහ මුහුදමයි ඔය ඇත්තන්ට පේන්නේ. ඒ වගේ පටිච්ච සමුප්පාද ධර්මකාරණාවලට එනකොට ඔය ඇත්තන්ට කොයි පැත්ත බැලුවත්, කොයි දිශාව බැලුවත්, කොයි ආකාරයට ඔබ ඈත පිට බැලුවත් ඔය ඇත්තන්ට හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයමයි දකින්න හම්බ වෙන්නේ. පින්වත්නි මොනතරම් කාරණා ගොඩක් තියෙනවද පටිච්ච සමුප්පාද ධර්මකාරණා තුල. ඊය දේශනා 16කින් මේ වගේ අවසන් කරන්න පුළුවන් කමක් නැහැ. තව කොච්චර දේශනා කළේ නැද්ද? තව කොච්චර තියෙනවද දේශනා කරන්න? පින්වත්නි ඔය ඇත්තෝ සසරින් එගොඩ වෙන්න නම් ඒ ගමනේදී පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගන්නම ඕන. මේකෙදි අන්ධයෙක්ගේ උපමාවකුත් තියෙනවා. අංග 12ටම අරගෙන අන්ධයා පය පැකෙල්ල වැටිලා දන හිස්සේ ගෙඩියක් ඇවිල්ලා ඒ ගෙඩිය සැරව පිරීලා ඒ ගෙඩිය තව එකක හැප්පිලා ඒ හැප්පුණු තැන නැවත මේක පෑරිලා සැරව පිරීලා ඒ වගේම නොමනා බෙහෙතක් හොයාගෙන ඒ නොමනා බෙහෙත නිසා අරක තව වැඩි වෙලා ඒ විදිහට දිගින් දිගටම අන්ධ පුද්ගලයාගේ ගෙඩිය සැරව ගෙඩිය හින්දා විඳින දුක් වගේ අංග 12 මේකට ගලපලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. අතීතයේ උතුමන් වහන්සේලා විස්තර කළා තියෙනවා සත්පුරුෂ පින්වත්නි. පටිච්ච සමුප්පාද ධර්ම දේශනා මාලාවේ සාරාංශගත දේශනාවයි ඒ අද අවසන් කළේ. ඔය ඇත්තෝ නැවත ශ්‍රවණය කරන්න, සසරින් එගොඩ වෙන්න ඔය ඇත්තන්ට පටිච්ච සමුප්පාද ධර්ම දේශනා මාලාව කරනකොට බොහෝ ගාම්භීර ගැඹුරු කාරණා සරලවම දේශනා කළා. තව දේශනා කරන්න ඕන බොහෝ කාරණා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේට පමණමයි මේ ගැඹුරු පටිච්ච සමුප්පාද ධර්ම දේශනාව සම්පූර්ණයෙන්ම විශේෂ වෙන්නේ. සදහැබර සත්පුරුෂ පින්වත්නි, නමුත් ඔබ අවබෝධ කරගත යුතු වෙනවා ඔබේ තරමේ හැටියට. තම තමන්ගේ තරමේ හැටියට පටිච්ච සමුප්පාද ධර්ම දේශනාවන් ඔබ ශ්‍රවණය කරමින් දැනගන්න ඕන. ඔබට පුරා පැය 12කට අධික කාලයක් නුදුරු දවසකදීම මාර්තු මාසයේ රුවන්වැලි චෛත්‍යරාජ ආනන්ද වහන්සේ ළඟදී මේ පටිච්ච සමුප්පාද ධර්ම දේශනාවේ මීට වඩා තව බොහෝ කාරණා අපූර්වට ශ්‍රවණය කරන්නත් පුළුවන්කම ලැබෙනවා. පටිච්ච සමුප්පාද ධර්ම දේශනාව සවස 6 ඉඳලා පහවදා ඒ අලුයම රැය 5 වනතුරු ඔබට ශ්‍රවණය කරන්න පුළුවන් රුවන්වැලි චෛත්‍යරාජ ආනන්ද වහන්සේ ළඟ ඒ මාර්තු මාසයේදී ඒ දේශනා මාලාවකුත් පැවැත්වනවා. සදහැබර සත්පුරුෂ පින්වත්නි, අද දවසේදී මේ පින්බර ධර්ම දේශනාව සඳහා මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දැරුවේ ඊශ්‍රායලයේ සේවයේ නියුතු සියානී පතේන මැතිනිය විසින්. එම මැතිනිය විසින් දායකත්වයේ දරමින් පරලොව සැපත් වූ කේ.පී. මාටින් ආදරණීය පියාණන් වහන්සේ ඇතුළු සංසාරගත සියලුම ඥාති හිත මිතුරන්ට පින් අනුමෝදන් කරනවා. ඊශ්‍රායලයේ සේවයේ යෙදී සිටින අතර හමාස් ශස්ත්‍රවාදීන් අතින් පහළව සැපත් වුණු අනුලා ජයතිලක මිතුරියට ඒකාන්තයෙන්ම මේ පින් අනුමෝදන් විත්වායි කියලා දූත පුරා එතුමියට පින් අනුමෝදන් කරනවා. සුජීවත්ව සිටින ඔබගේ ආදරණීය මෑණියන් වහන්සේ වන කේ.ඒ. සෝමාවතී මෑණියන් වහන්සේ ඇතුළු පවුල්වල සියලුම දෙනාට සහ රෝගාතුරව පසුවන මාලිකා නංගිටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමින් ආශිර්වාද කරනවා. සියානී පතේන මැතිනියටත් එතුමියට මෙම ධර්මදානය සඳහා උදව් උපකාර කළ සවිතා මුතුකුමාන කල්යාණ මිතුරියටත් මෙම ධර්ම දේශනාවට සවන් දෙන
ලක්වැසි ලෝවැසි සියලුම පින්වත් හැම දෙනාටමත් මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය නිවන් අවබෝධ වීම පිණිස හේතු වාසනා වේවා. ඒ වගේම අපිට නම් සඳහන් කරලා අපිටත් ආශිර්වාද කරනු ලබනවා. සදහැබර පින්වත්නි, ඔබ හැම දෙනාගේම නමින් මියගිය සාංසාරික නෑදෑයිනට ඒකාන්තයෙන්ම මේ පින් අනුමෝදන් විත්වායි කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතීනං හෝතු. සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න. අල්පේසාක්‍ය මහේසාක්‍ය මහානුභාව සම්පන්න පින් කැමති දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ නිරන්තරයෙන්ම ඔබ හැම දෙනාම රකිත්වා. දෙවියෝ පින් ලබත්වා. දෙවියෝත් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටාච සදහැබර පින්වත්නි, ප්‍රඥා සදහම් නාලිකාව මගින් පුරා දේශනාවාර 16ක් පුරාවට දේශනා කළ පටිච්ච සමුප්පාද ධර්ම දේශනා මාලාව මෙතකින් අවසන් වෙනවා. ඔය ඇත්තන්ට මින්පසු ප ဋ ාණ ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරන්නට වාසනාව වාග්ය උදා වෙනවා. ඒ සංවිධානය කරන්නේත් අපේ සුපින්වත් සවිතා මුතුකුමාන පින්වන්ත අම්මා විසින්. එම දේශනා මාලාවත් හැමෝම ශ්‍රවණය කරන්න. සදහැබර පින්වත්නි, මාර්තු මාසේ රුවන්මැලි චෛත්‍යරාජානන් වහන්සේ අභියස ඔය හැම දිනාටම පටිච්ච සමුප්පාද ධර්ම දේශනාව ඉතාම අපූරුවට ශ්‍රවණය කරන්නට ඒ අවස්ථාව පින්වතුන් සංවිධානය කරලා තියෙනවා. හැමෝම ඒ සඳහා සහභාගී වෙන්න. මෙතෙක් රැස් කරගත් පුණ්‍ය සම්භාරයෝ ඔබ හැම දිනාටම සසරෙන් එගොඩව නිවන් දකින්නට ඒකාන්තේම උපකාරක හේතු සම්පත්ම වේවා. ඉදන් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු. මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද අසත්පුරිසයින්ගේද පාප මිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබේවා. දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන පුරිසයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබේවා. ප්‍රඥා සදහම් නාලිකාවේ ගෞරවනීය අධ්‍යක්ෂක නායක මහින්පාණන් වහන්සේට චිරාත් කාලයක් සම්බුදු සසුන් කෙත බබලවන්නට තුනුරුවන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණ ලැබේවා. කුසල් මහත්මයා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණ ලැබේවා. පින්වන්ත, අද ධර්මදාන දායකත්වයේ දරපු ඊශ්‍රායලයේ සේවයේ නියුතු සියානී පතේන මැතිනිය, ඒ වගේම මේ ධර්මදානමේ උතුම් පින්කමට කොටස්කරුවන් වුණු එම පවුලේ හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණ ලැබේවා. බොහෝම සදහැසිතින් බොහෝම කැපවීමෙන් මේ දේශනා වාර 16ම අපූර්වට සංවිධානය කරලා ලෝවැසියන්ට ධර්ම ප්‍රචාරයේ කටයුතු සිදු කරපු පින්වන්ත අපි සවිතා මුතුකුමාන අම්මට, සවිතා මෙනවියට තුනුරුවන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මේ කල්යාණ මිතුරු මිතුරියන්ට නන්නයුරින් මේ ධර්ම දේශනා මාලාව සඳහා සහයෝගී දායකත්වයේ දරුව සියලුම පින්වතුන්ටත් ඔබ හැම දිනාටමත් තබන පියවරක් පාසා තුනුරුවන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයම ලැබේවා.
අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරු ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු මෝහක්ඛයෝ නිබ්බානං